ආයිබෝන් දුවේ පුතේ අපි අද සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියට අදාළ ප්‍රතිශත පාඩම් පිළිබඳ අධ්‍යයනය කිරීමට. ඉතින් ඔයගොල්ලෝ ප්‍රතිශත පාඩම කලින් අවුරුදු වලත් ඉගෙනගෙන තියෙනවා. අපි මේ 10 ශ්‍රේණියේදී ප්‍රතිශත කොටසේ අධ්‍යයනය කරනු ලබන්නේ බදු වර්ග පිළිබඳව. ඉතින් මෙහිදී මූලික බදු වර්ග කිහිපයක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට අවසානයේ සුළු පොඩි ආශ්‍රය ගැටළු විසඳීම් පිළිබඳවත් සාකච්ඡා කරනවා. හරි එහෙනම් අපි මුලින්ම යොමු මොකක්ද මේ බද්දක් කියන්නේ නැත්නම් බදු කියන එක පිළිබඳව අපි හඳුන්වා දෙන්න. දැන් පුතේ ඕනම රටක් අපි දන්නවා ඒ රටේ තියෙන පුනරාවර්තන වියදම. ඒ කියන්නේ වැටුප් ගෙවීම ඒ වගේ පුනරාවර්තන නැවත දෙන වියදම් තියෙනවා. ඉතින් ওই වියදම් රජයේ විසින් ඒ වියදම් වලට අදාළ මුදල් හොයා ගන්නවා. ඉතින් මේ මුදල් හොයාගන්නේ ඒ රටේ ජීවත් වෙන ජනතාවගෙන් බදු මුදල් ලෙස අය කරනවා. ඉතින් මේ බදු මුදල් අය කරන ආකාර කීපයක් තියෙනවා. ඉතින් අපි මුලින්ම විමසා බලන්නේ මේ බදු වර්ග පිළිබඳව. එතකොට බදු ආකාර දෙකක් තියෙනවා. රජය විසින් කෙලින්ම නැත්නම් රජය විසින් කෙලින්ම ගෙවිය යුතු බව අය කර ගන්නා බදු ඍජු බදු ලෙස හැඳින්වෙනවා. එතකොට රජය විසින් නැත්නම් කෙලින්ම මේ බදු අය කරනවා. එතකොට මේ බදු වර්ග තුනක් පිළිබඳව අපි මේ පාඩමේ සාකච්ඡා කරනවා. වරිපණම් බදු, තීරු බදු සහ ආදායම් බදු ලෙස. එතකොට අපි මේවට කියනවා ඍජු බදු කියලා. ඊළඟට රජය විසින් වක්‍රාකාරවත් බදු වර්ග අය කරනවා. අපි ඒවට කියනවා වක්‍ර බදු කියලා. එතකොට ඒවට හොඳ උදාහරණයක් තමයි ඔයගොල්ලෝ හොඳින් දන්න එකතු කළ අගේ මත බද්ද. එකතු කළ අගේ මත බද්ද. එතකොට එකතු කළ අගේ මත බද්ද කිව්වම ඔයගොල්ලන්ට සමහර විට මතක නැතුව ඇති. වැට් බද්ද කිව්වම ඔයගොල්ලන්ගේ මතකෙට නැගෙනවා ඇති. එතකොට බොහෝ කාරණා වැට් බදු සම්බන්ධව කතා වුණා. ඒ නිසා ඔයගොල්ලන්ට කලින් මේ බදු වර්ග පිළිබඳ ශ්‍රවණය කර ඇති බව මට පොඩි තේරුම් ගන්න පුළුවන්. මොකද මේ පිළිබඳව ගොඩාක් ප්‍රවෘත්ති ඇති වෙලා තියෙනවා. හරි එහෙනම් ඔන්න බදු වර්ග දෙකක් තියෙනවා. රජය විසින් කෙලින්ම ආය කරන බදු ඍජු බදු ලෙසත් වක්‍රාකාරයෙන් ආය කරන බදු වක්‍ර බදු ලෙසත් අපි හඳුන්වනවා. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. හරි මුලින්ම අපි කතා කරන්නේ වරිපණම් බදු. එතකොට මේ වරිපණම් බදු කියන එක සාකච්ඡා කරමු. මේ වරිපණම් බදු වලට අය කරන්නේ ඕගොල්ලන්ගේ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව නැත්නම් මහා නගර සභාව කියන පළාත් පාලන ආයතන මගින් තමයි ඔය බදු වර්ගයේ අය කරන්නේ. එතකොට ඒගොල්ලෝ බදු අය කරන ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ජීවත් වෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවකට අයත් වී තියෙන්නේ නැත්නම් මහා නගර සභාවට එක්ක නගර සභාවට. ඔය කියන ආයතන වලින් එකකට අයත් වෙන්න ඕනේ. එතකොට ඒ ආයතන මගින් ඔයගොල්ලෝ දන්නවා මේ නගරයේ හෝ ගමේ හෝ තියෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. උදාහරණයකට ගත්තොත් මාර්ග නඩත්තු කරන්න. ඊළඟට කැලි කසල කළමනාකරන්න. වීදි ආලෝක කරන්න. ලයිට් දාන්න. ඒ වගේ වැඩ කටයුතු වලට ඒගොල්ලන්ට අවශ්‍ය කරනවා මුදල්. ඉතින් මේ මුදල් අය කරනු ලබන්නේ ඕගොල්ලෝ ජීවත් වෙන පරිසරය. ඒ නැත්නම් ඕගොල්ලන්ට අයත් වෙන ඉඩම්, දේපල, නිවාස, ව්‍යාපාරික ස්ථාන තියෙනවා නම් ඒවයින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ වැලුවේෂන් ඩිපාර්ට්මන්ට්. එතකොට තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඔයගොල්ලන්ගේ නිවස හෝ දේපල පිළිබඳව තක්සේරු වටිනාකමක් දෙනවා. ඒකට අපි කියනවා වාර්ෂික තක්සේරු වටිනාකම කියලා. ඒකට අපි කියනවා වාර්ෂික තක්සේරු වටිනාකම. එතකොට මේ වාර්ෂික තක්සේරු වටිනාකම තීරණය කරන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින්. ඉතින් එම තක්සේරු වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් වරිපණම් ලෙස බදු ලෙස ආය කරනවා. ඒ කියන්නේ යම් ප්‍රතිශතයක් වරිපණම් බදු විදිහට තමයි ආය කරන්නේ. කියන්නේ සම්පූර්ණ මුදලම ආය කරන්නේ. ඒගොල්ලෝ ප්‍රතිශතයක් ආය කරන්නේ. ඉතින් මේ මුදල සෑම අවුරුද්දකම ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ. ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් අහලා බලන්න. ඔයගොල්ලෝ ජීවත් වෙන නිවසට වරිපණම් බදු ගෙවනවද? ඒ කීයද? කොහොමද ගෙවන්නේ? මේ විස්තර ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් ඔයගොල්ලන්ට දැනගන්න ලැබේ. හරි. ඊළඟට මේ මුදල් දැන් සමහර අයට තියෙනවනේ පුතේ දුවේ දැන් එකපාර මේවා අවුරුද්දක මේ මුදල ගෙවන්න බෑනේ. ඉතින් ඒකට සහනයක් විදියට මේක මාස 3 බැගින් කොටස් 4කට වාර්ෂිකව කඩලා තියෙනවා. එතකොට මාස 3 ගානේ කොටස් 4ක්. එතකොට අපි හිතන්නකො රුපියල් 1000යි කියලා වාර්ෂික වරිපණම් බත්. එතකොට ඒක 4ෙන් බෙදුවාම රුපියල් 250. එතකොට මාස 3කට 250 ගානේ මාස 12 වෙනකොට ඔයගොල්ලෝ කොටස් 4කින් රුපියල් 1000 ගෙවලා ඉවරයි. ඉතින් අපි ওই කොටසකට කියනවා නැත්තම් 3 මාසයකට අපි කියනවා කාර්තුවක් කියලා. කාර්තුවක්. ඒ කියන්නේ සමාන වාරික 4ක්. කාර්තුවක් කියන්නේ සමාන වාරික 4ක්. ඒ කියන්නේ වාරිකයක් අපි කියනවා කාර්තුවක් කියලා. ඒ කියන්නේ මාස 3කට තමයි කාර්තුවක් කියන්නේ. එන හොඳින් මතක තියාගන්න. කාර්තුවක් කියන්නේ මාස කීයක්ද?
මාස 3ක්. සමහර අයට ඔක පැටලෙනවා මාස 4ක් කියන. එහෙම නෙමෙයි පුතේ. මාස 3 බැගින් කාර්තු 4ක් තියෙනවා අවුරුද්දට. ඔන්න ඔහොම මතක තියාගත්තා නම් ඔයගොල්ලන්ට ගොඩාක් පහසුයි. මොකක්ද? මාස 3 බැගින් කාර්තු 4ක්. හරි. එහෙනම් අපි මේ සම්බන්ධ උදාහරණයකට යමු. බලන්න පළවෙනි උදාහරණය. වාර්ෂික වටිනාකම රුපියල් 36000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා 4%ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරේ. කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරිපණම් බදු මුදල ගණනය කරන්න. හරි. එහෙනම් අපි දන්නවා වාර්ෂික වරිපණම් බදු මුදල අපිට ගන්න පුළුවන්. වාර්ෂික තක්සේරු වටිනාකම තියෙන රුපියල් 36000යි. ඒ 36000න් 104ක් තමයි වරිපණම් බද්ද ලෙස හය කරන්නේ. එතකොට අපි දන්නවා 104 ලියන්නේ අපි 100න් 4 විදිහට මේ විදිහට භාග සංඛ්‍යාවක් විදිහට. එහෙනම් රුපියල් 36000න් 104ක්. 36000න් 104ක් බැලුවොත් එහෙම අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 1440යි කියලා. එහෙනම් මේක සුළු කරාම අපිට ලැබෙනවා රුපියල් 1440යි කියලා. එහෙනම් ඔන්න ඔය වාර්ෂික වරිපණම් බදු මුදල. දැන් අපි හොයන්න ඕනේ කාර්තුවකට. ඒ කියන්නේ මාස 3කට බැගින් ගෙවන්න ඕන මුදල. එහෙනම් කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල හොයන්න අපි වාර්ෂික වරිපණම් බදු මුදල 4න් බෙදන්න ඕනේ. 1440 බෙදීම 4. එතකොට අපිට ලැබෙන පිළිතුර රුපියල් 360යි. අපි දෙවෙනි නිදර්ශනයට යමු. නගර සභා බල ප්‍රදේශයක පිහිටි කඩකාමරයක් සඳහා වාර්ෂික තක්සේරු වගේ රුපියල් 24000ක් වන අතර ඒ සඳහා කාර්තුවකට අය කරන වරිපණම් බදු මුදල රුපියල් 300යි. අය කරන වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. කඩකාමරයේ තක්සේරු වටිනාකම රුපියල් 24000යි. කාර්තුවකට අය කරන වරිපණම් බදු මුදල රුපියල් 300යි. එහෙනම් අපි දන්නවා කාර්තුවකට රුපියල් 300 නම් වසරකට අය කරන වරිපණම් බදු මුදල හොයන්න 300 ගුණ කරනවා 4න්. එහෙනම් පිළිතුර අපිට ලැබෙනවා රුපියල් 1200යි කියලා. රුපියල් 1200යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. හරි. මේ අනුව අය කරන වරිපණම් බදු මුදල අපිට ගත්තොත් කඩකාමරයේ තක්සේරු වටිනාකම අපි දන්නවා රුපියල් 24000යි. 24000න් වාර්ෂික වරිපණම් බදු මුදල රුපියල් 1200යි. එහෙනම් 24000න් 1200 ගුණ කිරීම 100%. එතකොට අපිට මේක සුළු කරාම පිළිතුර ලැබෙනවා පුතේ 105යි කියලා. හරි. එහෙනම් ඔන්න ඔය ආකාරයේ ගැටලු තමයි මේ වරිපණම් බදු ආශ්‍රිතව අපිට ගණනය කරන්න තියෙන්නේ. එහෙනම් අපි ලොමුමු ඊළඟ බදු වර්ගය වෙත. හරි. ඊළඟ බදු වර්ගය තමයි තීරු බදු. මේකත් බොහොම ලේසි බදු වර්ගයක්. තීරු බදු කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපි විවෘත ආර්ථිකයක් තුල පවතින රටක්. එතකොට විවෘත ආර්ථිකයක් කියනකොට අපි පිට රටින් බඩු කියනවා. එතකොට පිට රටින් භාණ්ඩ ආනයනය කරනකොට ඒ ආනයන භාණ්ඩවලට රේගුව විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් බදු මුදලක් අය කරනවා. එතකොට මේ හැම භාණ්ඩයකම අය කරන්නේ නැහැ. තීරු බදු වල නිදහස් භාණ්ඩක් තියෙනවා. සමහර භාණ්ඩ තියෙනවා. ගොඩාක් භාණ්ඩ වලට මේ තීරු බද්ද අය කරනවා. එතකොට මේ තීරු බදු මුදල අය කරන්නේ මේ භාණ්ඩයේ වටිනාකම. එහි වටිනාකමින් කොටසක් රජයට බදු ලෙස ගෙවිය යුතුයි. එතකොට බදු අය කරන්නේ රේගු දෙපාර්තමේන්තුව විසින්. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් එයාපෝට් එකේ නම් තියෙනවා ඩියුටි ෆ්‍රී කියලා ආයතනය. ඒ කියන්නේ තීරු බදු නිදහස්. එතකොට විදේශ ශ්‍රමිකයන් ලංකාවට පැමිණෙනකොට ඒගොල්ලන්ට දෙනවා වරප්‍රසාදයක් විදියට ඒ ඩියුටි ෆ්‍රී එකෙන් භාණ්ඩ ගත්තාම නැත්තම් බදු රහිත සාප්පු සංකීර්ණය බඩු ගත්තාම නැත්තම් භාණ්ඩ ගත්තාම ඒගොල්ලන්ගේ බද්දෙන් නිදහස් කරලා මේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඒක වරප්‍රසාදයක් විදියට තමයි ඒක ලබා දෙන්නේ. ඊළඟට අපි ඔය ගත්තොත් වරායේදී අනිවාර්යෙන් ගොඩාක් තීරු බදු අනිවාර්යෙන් ගොඩාක් භාණ්ඩ වලට අය කරනවා. හරි. එහෙනම් අපි මේ සම්බන්ධ ගැටලු වලට යමු. පළවෙනි උදාහරණයට යමු. එක්තරා ඔරලෝසු වර්ගයක ආනයනික වටිනාකමින් 110ක් තීරු බදු ලෙස ගෙවිය යුතුය. රුපියල් 5000ක ආනයනික වටිනාකමක් ඇති ඔරලෝසුවක් සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල කොපමණද? හරි. එහෙනම් අපි දන්නවා භාණ්ඩයේ වටිනාකම රුපියල් 5000යි. ඊළඟට තීරු බද්ද 110යි. එහෙනම් 110 අපිට අය කරන්න පුළුවන්. එතකොට 5000න් 110ක් බැලුවොත් අපිට ලැබෙන රුපියල් 500යි. එතකොට ගෙවිය යුතු බදු මුදල වෙන්නේ රුපියල් 500යි. එතකොට අපි භාණ්ඩය නිදහස් කරගන්න නැත්නම් භාණ්ඩය අපි වෙත ගන්න නම් අපි කියන්නේ ගෙවන්න ඕනේ මේ රුපියල් 5000ට අමතරව රුපියල් 500ක්. ඒ කියන්නේ මුළු මුදල වශයෙන් ගත්ත රුපියල් 5500ක් ගෙවිය යුතුයි. හොඳයි. අපි එහෙනම් දෙවෙනි උදාහරණයට යමු. මෝටර රථයක් ආනයනයේදී ඒ වටිනාකම 160ක් තීරු බදු ලෙස ගෙවිය යුතුයි. රුපියල් මිලියන 2ක් වටිනා මෝටර රථයක් තීරු බදු ගෙවීමට පසු ආනයන කරුණ මෝටර රථය සඳහා වියදම් වී ඇති මුදල සොයන්න. හරි. දැන් එහෙනම් ඔන්න මෝටර රථයේ වටිනාකම මිලියන 2යි. තීරු බද්ද 160යි. ඒ කියන්නේ 100න් 60යි. එහෙනම් මිලියන 2කින් 160. මිලියන 2කින් 160 ගත්තාම මේක සුළු කරොත් අපිට ලැබෙනවා
1 මිලියන 200,000ක්. ඒ කියන්නේ එහෙම නැත්තම් අපිට මෙතනින් ගන්න පුළුවන් ලක්ෂ 12ක් කියන එක. හරි. එතකොට තීරුබද්ද කියවා මේ මෝටර රථය නිදහස් කරගන්න සම්පූර්ණයෙන් වැය වෙන මුදල මිලියන 2කට මේ 1 මිලියන 200,000. එහෙම නැත්තම් ලක්ෂ 12 එකතු කරන්න ඕනේ. එතකොට සමස්ත මුදල එනවා 3 මිලියන 200,000ක්. එහෙම නැත්තම් ලක්ෂ 32ක මුදලක් වැය වෙනවා. හරි. ඔන්න ඔය ආකාරයට තමයි පුතේ මේ ගැටලු තුරු ගන්න. දැන් තව ක්‍රමයක් තියෙනවා. ඔන්න එකපාර මේක පිළිතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෝටර රථයේ වටිනාකම මිලියන 2යි. මිලියන 2කින් 100න් 160ක්. ඒ කියන්නේ 100ට තිබ්බොත් අපි ගෙවන්න ඕනේ අනිවාර්යෙන් 160ක්. මෝටර රථයේ රුපියල් 100ට තිබ්බොත් අපි මේ දල වශයෙන් කතා කරන්නේ අපි ගෙවිය යුතුයි රුපියල් 160ක්. ඒ රුපියල් 60ක් නේ බදු මුදල එන්නේ. එහෙනම් මිලියන 2කින් 100න් 160 බලන්න ඕනේ. එතකොට අපිට පිළිතුරු ලැබේ 3 මිලියන 200,000ක්. එහෙම නැත්නම් ලක්ෂ 32ක් විදියට. හරි. අපි එහෙනම් ඊළඟට නිදසුන් 4ට යමු. ශ්‍රී ලංකාවේ සිට මැද පෙරදිග රටවලට රුපියල් 3 ලක්ෂයක් වටිනා පළතුරු තොගයක් අපනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව මගින් ආය කළ තීරු බදු මුදල රුපියල් 18000ක් වූයේ නම් අපනයනකරුට ගෙවීමට සිදු වූ තීරු බදු ප්‍රතිශතය සොයන්න. දැන් ලංකාවේ ඉඳන් මැද පෙරදිගට බඩු යවනවා. අපි කිව්වේ ආනයනය විතරනේ. පුතේ සමහර වෙලාවට අපනයනයේදී බදු අය කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ බදු අය කරන නිසා බදු අය කරනවා. ඉතින් අපි බලමු මේ අපනයනයේදී කොහොමද මේ වැඩි වෙන්නේ කියලා. ඒ තර සංසිද්ධිය තමයි පළතුරු තොගයේ වටිනාකම ලක්ෂ 3යි නැත්නම් 316යි. ගෙවීමට සිදු වූ බදු මුදල රුපියල් 18000යි. එහෙනම් තීරු බදු ප්‍රතිශතය හොයන්න පුළුවන්. ලක්ෂ 3න් 18000 වැඩි කිරීම 100%. එතකොට අපිට පිළිතුර ලැබෙනවා 106යි කියලා. ආනයනය කරන ලද අපි ඊළඟ උදාහරණයට යමු වෙමු. උදාහරණ 4 නිදසුන 4. ආනයනය කරන ලද රූපායන යන්ත්‍රයක් සඳහා වටිනාකමින් 115ක තීරු බදු ප්‍රතිශතයක් අය කිරීමෙන් පසු එහි වටිනාකම රුපියල් 28750ක් වූයේ නම් තීරු බදු අය කිරීමට පෙර රූපායන යන්ත්‍රයේ වටිනාකම කොපමණ වීද? හරි. එහෙනම් මෙන්න මේ වගේ ගැටලුත් අහන්න පුළුවන්. එතකොට අපි දන්නවා තීරු බදු අය කිරීමට පෙර රූපායන යන්ත්‍රයේ වටිනාකම 28750යි. ඒකෙන් අපි දන්නවා තීරු බද්ද අය කරොත් 115යි තීරු බද්ද අය කරේ නැත්නම් භාණ්ඩයේ වටිනාකම 100යි. එතකොට 28750න් 115න් 100ක් බලන්න ඕනේ. එතකොට බොහොම ලේසි. එහෙනම් අපිට මේක සුළු කරොත් අපිට ලැබෙන රුපියල් 25000යි කියලා. බලන්න කොච්චර පහසුද කියලා. හොඳයි. අපි එහෙනම් දැන් කතා කරේ තීරු බදු පිළිබඳව. අපි එහෙනම් හොඳයි පුතේලා අපි එහෙනම් ඊළඟට සූදානම් වෙන්නේ ආදායම් බදු පිළිබඳව සාකච්ඡා කරන්න. යම් පුද්ගලයෙකු තම සේවා නියුක්තියෙන් හෝ තමා සතු දීපල වලින් හෝ පවත්වාගෙන යන ව්‍යාපාර වලින් හෝ ලබන වාර්ෂික ආදායම් කිසියම් සීමාවක් ඉක්මවන විට ඒ සඳහා රජය බද්දක් අය කරයි. කියන්නේ තමන් මොන හරි බිස්නස් එකක් කරනවා නම් ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් ඊළඟට තමන් වැටුපක් ලබනවා නම් ඉතා ඉහළ වැටුමක් ඊළඟට තමන්ගේ දීපල එහෙම නැත්නම් තමන්ට දීපල වලින් යම් කිසි මුදලක් ලැබෙනවා නම් එතකොට මේ මුදල ඒ ආදායම යම් කිසි රජය විසින් පනවන මුදලක්. ඒ මුදලට වඩා වැඩි වෙනකොට ඒ වැඩි වෙන මුදලට අදාළව බදු මුදලක් රජය විසින් අය කරනවා. දැන් ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ විදිහේ වගුවක් දක්වලා තියෙනවා. මේ වගුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ 2013 මහ බැංකුව වාර්තාව. එතකොට වාර්ෂික ආදායමට අනුරූපව බදු ප්‍රතිශතයේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. හිතන්නකෝ ඔයගොල්ලන්ට ව්‍යාපාරයක් දෙනවා කියලා ඔයගොල්ලන්ට ආතරකෝ නැත්නම් ඔයගොල්ලෝ පවුල කෙනෙක්ට ව්‍යාපාරයක් තියෙනවා. එතකොට එහෙම නැත්නම් මොනවා හරි ආදායම් ලැබෙන මාර්ගයක් තියෙනවා. ඒ ආදායම් ලැබෙන මාර්ගය රුපියල් ලක්ෂ 5 වූ ඊට අඩු නම් රජය විසින් බද්දක් අය කරන්නේ නැහැ. හැබැයි ලක්ෂ 5ට වැඩි වෙනවා. එතකොට හිතන්නකෝ ලක්ෂ 5ට ලක්ෂ 6ක්, ලක්ෂ 7ක්, ලක්ෂ 8ක්. ඒ විදිහට ලක්ෂ 10ක් වෙනකොට සම්පූර්ණ ආදායම 10ක් දක්වා 104ක බදු මුදලක් අය කරනවා. ඊට පස්සේ එළඹෙන ලක්ෂ 5ට, ඒ කියන්නේ මුළු බදු මුදල ලක්ෂ 15ක් ඇතුළත ලක්ෂ 10ට වඩා ලක්ෂ 15ට අඩු. එතකොට 108ක බදු මුදලක් අය කරනවා. ඊළඟ ලක්ෂ 5ට 112. එතකොට මතක තියාගන්න ඕනේ මේක කොටස් විදිහට තමයි බදු මුදල අය කරන්නේ. පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වෙනකොට ඊළඟ ලක්ෂ 5 ඇතුළත 104ක්, ඊටත් පස්සේ ලක්ෂ 5 108ක්, ඊළඟ ලක්ෂ 5 112ක්, ඊළඟ ලක්ෂ 5 116ක්. ඔන්න ඔය විදිහට තමයි වැඩි වෙන්නේ. ඊළඟ ලක්ෂ 5 ඔය විදිහට වැඩි වුණාට පස්සේ
ලක්ෂ 30ට වඩා වැඩි වෙනකොට 124ක ආදායම් බද්දක් අය කරනවා. ඉතින් අපි බලමු මේ සම්බන්ධ ගැටලුවක් විසඳනකොට ඔයගොල්ලන්ට මේක බොහෝ දුරට නැත්තම් මේ පිළිබඳව ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් බලන්න මේ පළවෙනි උදාහරණේ පුද්ගලයෙකු වාර්ෂික ආදායම රුපියල් 5,75,000ක් නම් එම වර්ෂයේ සඳහා ඔහු විසින් ගෙවිය යුතු ආදායම් පත්ත ගණනය කරන්න. එතකොට 5,75,000ක් වුණාම අපි දන්නවා පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. එහෙනම් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වෙනකොට තව ඉතුරු වෙලා තියෙන්නේ 5,75,000න් ලක්ෂ 5 ගියාම රුපියල් 75,000. එහෙනම් බදු ගෙවන්න ඕනේ මෙන්න මේ ඉතිරි රුපියල් 75,000. එතකොට අපි දන්නවා ඊළඟ ලක්ෂ 5 ඇතුළත බද්ද 104යි. එහෙනම් මේ රුපියල් 75,000ට බදු විදියට අපි ගෙවන්න ඕනේ 104ක මුදලක්. ඒ කියන්නේ 75,000න් අපි බලන්න ඕනේ 104ක් කියන්නේ කීයක්ද කියලා. මේක සුළු කරොත් අපිට ලැබෙනවා රුපියල් 3,000යි කියලා. එහෙනම් අපි 5,75,000ට නැත්නම් මේ මුදල 5,75,000ට ගෙවියන්න ඕන රජයට බදු මුදල රුපියල් 3,000. හරි. ඊළඟ උදාහරණයට එමු. එක්තරා ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 1,650,000ක් නම් ඒ කියන්නේ ලක්ෂ 16,50,000ක් නම් එම වර්ෂය සඳහා වූ ගෙවිය යුතු මුළු ආදායම් බද්ද ගණනය කරන්න. හරි. දැන් 16,50,000නේ. අපි මේ ගැටලු විසඳනකොට ඔය මුළු මුදල මෙන්න මේ විදිහට කොටස් වලට වෙන් කරනවා. 16,50,000 වෙන් කරනවා. පළවෙනි රුපියල් ලක්ෂ 5, දෙවෙනි රුපියල් ලක්ෂ 5, තුන්වෙනි රුපියල් ලක්ෂ 5. ඒතකොට මේ ටික එකතු කරාම ලක්ෂ 15ක් වෙනවා. අපි එහෙම කරන්නේ මෙන්න මේ වගුවට අනුකූලව. ඒ වගුවේ ඔයගොල්ලන්ට පේනවා ඇති ලක්ෂ 5න් 5ට තමයි බදු ප්‍රතිශතය වෙනස් වෙන්නේ. එහෙනම් ලක්ෂ 5, ලක්ෂ 10යි, ලක්ෂ 15යි විදිහට මේ පහ ගානේ කොටස් තුනකට වෙන් කරනවා. ඊට පස්සේ දැන් එතනින් ලක්ෂ 15ක් ආවම තව ඉතුරුයි අපිට 1,50,000. ඒක අපි වෙනම ලියා ගන්න. එතකොට මේ කොටස් හතර එකතු කරාම අපිට ලැබෙනවා 16,50,000. හරි. එහෙනම් පළවෙනි කොටසින් අපි ගත්තොත් පළවෙනි ලක්ෂ 5 බදු මුදලෙන් නිදහස්. එහෙනම් ඒකට බද්දක් අය කරන්නේ නැහැ. දෙවෙනි ලක්ෂ 5ට අය කරනවා 104ක බදු ප්‍රතිශතය. මේ තියෙන ඊළඟ ලක්ෂ 5ට. ඊට පස්සේ ලැබෙන ලක්ෂ 5ට 108ක බදු ප්‍රතිශතයක් අය කරනවා. මේ තියෙන්නේ. ඊට පස්සේ එන ලක්ෂ 5 ඇතුළත මුදලට 112යි. ඒ කියන්නේ 1,50,000ට අය කරනවා 112. දැන් අපි ඔය කොටස් වලට අදාළ බදු මුදල් ටික වෙන වෙන වශයෙන් ගමු. හරි. එහෙනම් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට අය කරන බදු මුදල ගන්න රුපියල් ලක්ෂ 5න් 104ක් බලන්න. එතකොට අපිට ලැබෙන රුපියල් 20000යි. දැන් ඊළඟ ලක්ෂ 5න් අදාළ බදු මුදල ගණනය කරන්න ඕනේ. එහෙනම් රුපියල් ලක්ෂ 5න් 108ක් කියන්නේ කීයක්ද කියලා බලමු. රුපියල් ලක්ෂ 5න් 108ක් කියන්නේ රුපියල් 40000යි කියලා අපිට සුළු කරාම ලැබෙනවා. එහෙනම් අවසාන වශයෙන් අපිට ඉතුරු වුණා 1,50,000ක මුදලක්. එතකොට 1,50,000 සඳහා අය කරන බදු මුදල අපිට ගන්න පුළුවන් රුපියල් 1,50,000න් 112ක් තමයි ඊළඟ ලක්ෂ 5 වෙත බදු මුදල අය කරන්නේ. එහෙනම් 1,50,000න් 112ක් අපි බලන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා රුපියල් 18,000යි. එහෙනම් ගෙවිය යුතු මුළු බදු මුදල වෙන්නේ මෙන්න මේ ලබාගත්තු බදු වගයන් ටික නැත්නම් බදු මුදල් ටික පිළිවෙලින් එකතු කරන්න. 20යි 40,000යි 18,000යි. 20යි 40,000යි 18,000යි එකතු කරාම අපිට ලැබෙනවා රුපියල් 78,000ක මුදලක්. ඒ කියන්නේ මේ පුද්ගලයා ගෙවිය යුතු සමස්ත ආදායම් බදු මුදල වෙන්නේ රුපියල් 78,000යි. ඔන්න ඔය කියන තමයි පුතේදී ආදායම් බදු අපි ගණනය කිරීම සිද්ධ කරන්නේ. හොඳයි. අපි එහෙනම් යමු ඊළඟට වැට් බදු සම්බන්ධව කතා කරන්න. සිංහලෙන් කියනවා නම් එකතු කළ අගේ මත බදු. මේ බද්ද අය කරන්නේ වක්‍රාකාරව. කෙලින්ම බදු අය කරන්නේ ධනතාවකින් වක්‍රාකාරව. ඒ කියන්නේ මේ බදු අය කරන සිස්ටම් එකක් තියෙනවා. ඒ තමයි භාණ්ඩ අලෙවිකරුවන් හා සේවා සපයන්ගෙන් මෙම බදු මුදල් පාරිභෝගිකයන්ගෙන් අය කර ගන්න අතර එම රමුදල් රජයට ගෙවීමට ඔහු බැඳී සිටියි. දැන් හිතන්නකෝ අපි උදාහරණයක් ගත්තොත් කිරිපිටි පැකට් එකක් රුපියල් 350යි කිරිපිටි පැකට් එක. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනය විසින් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ එහෙම. හැබැයි රජය කියනවා 125ක වැට් බද්දක් ගන්න කියලා. ඒකට රුපියල් 375ට තමයි වෙළඳපොළේ මේ කිරිපිටි පැකට් එක තියෙන්නේ. එතකොට 375ට දෙන කිරිපිටි පැකට් එක අපි මිලදී ගත්තාම ඒ නිෂ්පාදන ආයතනයෙන් නැත්තම් නිෂ්පාදන ආයතන සහ ඒ වෙළඳ ආයතනයෙන් රුපියල් 350ක මුදලක් ගෙවීමට සිදු වෙනකොට අර රුපියල් 25ක මුදලක් තියෙනවා. ඒක නිෂ්පාදන ආයතනය විසින් රජයට ගෙවන්න ඕන. අන්න එහෙමයි වක්‍රාකාරව බදු අය කරන්නේ නැත්නම් වැට් බද්ද අය කරන්නේ. මම ආයෙ පාරක් පැහැදිලි කරලා දෙන්නම්.
වෙළඳ පොලේ තියෙනවා කිරි පිටි පැකට්ටයක් රුපියල් 350යි. ඒ කියන්නේ වෙළඳ පොලේ ඒ කඩේ හිමියාගේ ලාභය නිෂ්පාදන ආයතන සමස්ත වියදම ගත්තාම රුපියල් 350යි. එතකොට ඒ 350 ඒ විදිහට අය කරන අතරතුර රජය විසින් කියනවා රුපියල් 25ක වැට් බදු මුදල අය කරන්න කියලා. එතකොට පුතේ අපි රුපියල් 350යි කියලා හිතාගත්තට මේ කිරි පිටි පැකට් එක අපි වෙළඳ පොලෙන් ගන්න ගියාම තියෙන රුපියල් 375. එතකොට ඒ 375 වෙන්නේ අර රජය විසින් අය කරන වැට් බදු මුදලත් එකතුව. එතකොට අපි දන්නේ නැහැ ඉතින් රජය කීයක් අය කරනවද කියලා. මම මේ උදාහරණයකට විතරයි පැහැදිලි කරේ. එතකොට අපි 375 කිරි පිටි පැකට් එක ගන්නවා. ඒ අතර අපි බදු මුදලකුත් ගෙවලා. ඒක අපි දන්නේ. ඒක වක්‍රාකාරයෙන් තමයි රජයට ලැබෙන්නේ. ඒ නිසා තමයි ඒක වක්‍ර බදු කොටසට අයත් වෙන්නේ. එතකොට 375 අපි කඩේට ගෙවුවට පස්සේ කඩේ හිමියාගේ ලාභය යා වෙනම තියා ගන්නවා. ඊළඟට නිෂ්පාදන ආයතනයේට අපි හිතමු කඩේ ඉන්න රුපියල් 10ක ලාභයක් තියෙනවා කියලා. එතකොට එයා කිරි පිටි පැකට් එක ගන්න වෙන්නේ එහෙමනම් 365. එතකොට 365කට එයා ගත්ත කිරි පිටි පැකට් එක රුපියල් 375ට වෙනවනේ රුපියල් 10ක යාට ලාභයක් තියෙනවා. හැබැයි එයා නිෂ්පාදන ආයතනයේ 365ක් ගෙවනවා. ඉතින් ඔය 365න් ඔය සමස්ත මුදලම නිෂ්පාදන ආයතනයේට ලැබෙන්නේ නැහැ. ඒකෙන් රුපියල් 25ක් අඩු කරලා තමයි නිෂ්පාදන ආයතනයට ලැබෙන්නේ. ඒ රුපියල් 25 ඒ නිෂ්පාදන ආයතනයේ රජයට කියනවා. අන්න ඕක තමයි වැට් බද්ද කියන්නේ. හරි. එහෙනම් අපි යමු මේ සම්බන්ධ ගැටලුවකට. පුද්ගලයෙකුගේ එක්තරා මාසික දුරකථන ගාස්තු රුපියල් 2500ක් වේ. ඒ සඳහා 115ක වැට් බද්දක් අය කරයි නම් ඔහුගේ දුරකථන බිල කොපමණද? දැන් අපේ ටෙලිෆෝන් බිල රුපියල් 2500 කියන්නේ රජයේ විසින් 115ක වැට් බද්දක් අය කරනවා. ඔයගොල්ලන්ගේ බිලේ සමානලට ඔක් ගහලා තියෙනවා. හරිද? බලන්න ඕන චෙක් කරලා වැට් බදු කියලා අය කරන ප්‍රමාණයක් තියෙනවා. දැන් නම් වැට් බදු මුදල අය අඩු කරලා තියෙන්නේ කලින් පැවිද්ද රජයන් සියල්ලේ වැට් බදු මුදල හොඳ ආගයක, ඒ කියන්නේ ඉහළ ආගයක තිබ්බා. ඉතින් ඔය ආදායම අපි බලමු කොහොමද මේ වැට් බද්ද ආශ්‍රිත ගැටලුව විසඳන්නේ. දැන් එකතු කළ ආගය මත බද්ද හොයන්න රුපියල් 2500 115ක් බලන්න ඕනේ. එහෙනම් රුපියල් 2500 115ක් කියන්නේ රුපියල් 375යි. එතකොට වැට් බද්ද ලෙස රුපියල් 375ක් ගෙවනවා. එහෙනම් ගෙවිය යුතු මුළු බිලේ වටිනාකම වෙන්නේ 2500ට මේ වැට් බද්ද එකතු කරන්න ඕනේ. ඒකට ලැබෙනවා 2875යි කියලා. එහෙනම් 2500ට 375 එකතු කරාම රුපියල් 2875යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. හරි. දැන් අපි දෙවෙනි නිදසුනට යමු. එක්තරා ආයතනයක් නිෂ්පාදනය කළ සපත්තු කුට්ටමක නිෂ්පාදන වියදම පහතම දක්වා ඇත. හරි. මේ තියෙන නිෂ්පාදන වියදම දැන් මුළු වියදම විදිහට දක්වා තියෙනවා. අමුද්‍රව්‍ය වලට 1200ක්, ශ්‍රමයේ 300ක්, අනිකුත් වියදම් 200ක් ලෙස ගත්තාම රුපියල් 1700ක සමස්ත වියදමක් මේ සපත්තු කුට්ටමකට වැය කරලා තියෙනවා. හරි. විකුණුම් මිලෙන් 115ක එකතු කළ අගය මත බද්දක් රජයට ගෙවී සිටින අතර සපත්තු කුට්ටම සඳහා රුපියල් 250කද ලාභයක් ලැබීමට ආයතනය බලාපොරොත්තු වෙනවා. සපත්තු කුට්ටමක විකුණුම් මිල හොයන්න ඕන. එහෙනම් වැට් බද්ද විදියට 115කුත් ඕනේ. ඊළඟට 250ක ලාභිකුත් අවශ්‍යයි. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම ගමු වැට් බද්ද රහිතව විකුණුම් මිල. ඒ කියන්නේ රුපියල් 1700ට රුපියල් 250ක් එකතු කරනවා. නිෂ්පාදන වියදමට ලාභය එකතු කරාම අපිට ලැබෙන 1950. එහෙනම් ඒ 1950ට ගෙවිය යුතු බදු මුදල අපි ගණනය කරමු. එහෙනම් රුපියල් 1950 ගුණ කිරීම 115. එහෙනම් 1950න් 115ක් අපි බලමු. හරි. එතකොට 1950න් 115ක් කියන්නේ අපිට ලැබෙනවා 292.50යි. එසේනම් සපත්තු කුට්ටමේ විකුණුම් මිල එනවා 1950ට මේ 292.50 එකතු කරාම අපිට ලැබෙනවා 2242.50ක් කියලා. එහෙනම් සපත්තු කුට්ටම විකුණන්න ඕන 2242.50ට. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් තමයි පුතේ දුවේ වැට් බදු ගණනය කරන්නේ. හොඳයි පුතේ, අපි අවසාන වශයෙන් සාකච්ඡා කරන්නේ සූදානම් වෙන්නේ සුළු පොලිය සම්බන්ධ. ඉතින් මේ කාරණා පිළිබඳව ළමයි ඔස්සේදී ගෙනගෙන තියෙනවා. නමුත් අපි බලමු තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න. හරි. යම් කාලයක් සඳහා පොලිය ගණනය කිරීමෙන් ඊට පාදක වූ මුළු මුදල පමණක් සලකනු ලබයි නම් එසේ ගණනය කරන පොලිය සුළු පොලිය ලෙස හැඳින්වේ. එතකොට මෙතන පොලිය ගණනය කරන්නේ මුල් මුදල පමණක් සලකා බලා. හරි. අපි උදාහරණයකට යමු. නිදසුන 1. 110ක වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ රුපියල් 5000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට එම ණය මුදල් ණයෙන් නිදහස් වීම සඳහා වසර 2ක් ගත වෙනවා. ඔහුගේ දී යුතු මුළු පොලිය කොපමණද? එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ
වසරකට ගෙවිය යුතු සුළු පොලිය. හරි. වසරකට ගෙවන්න ඕන සුළු පොලිය හොයන්න අපි දන්නවා ණයට ගත්ත රුපියල් 5000යි. වාර්ෂික පොලිය සුළු පොලිය අනුපාතික 10%යි. එහෙනම් 5000න් 10%ක් බලන්න ඕනේ. එතකොට අපිට සුළු කරාම පිළිතුර ලැබෙනවා. රුපියල් 500. එහෙනම් අවුරුද්දට රුපියල් 500 නම් අවුරුද්දකට ගෙවන්න ඕනේ අපි රුපියල් 1000ක මුදල. එහෙනම් වසර දෙකකට ගෙවි සුළු පොලිය රුපියල් 1000යි කියලා අපිට ලැබෙනවා. හරි. තව උදාහරණ කිහිපයකට යමු. 102ක මාසික මුළු සුළු පොලියට රුපියල් 8000ක් ණයට ගත් සෙනඟ මාස 3කට පසු ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල කොපමණද? හරි. මාසකට තමයි සුළු පොලිය අය කරන්නේ. එහෙනම් ණයට ගත්ත රුපියල් 8000යි මාසෙකට ගෙවිය යුතු ණය පොලිය හොයන්න ඕනේ. එහෙනම් රුපියල් 8000න් 102ක් බලන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා මාසයකට ගෙවිය යුතු පොලිය රුපියල් 160යි. එක් මාසයකට රුපියල් 160ක් පොලිය ලෙස ගෙවනවා නම් මාස 3කට බාන එක 3ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 480ක් කියලා. එවිට මුළු මුදල තමයි ණය මුදලට එකතු කරන්න ඕනේ. පොලිය ණය මුදල රුපියල් 8000යි, පොලිය රුපියල් 480යි. එහෙනම් මාස 3කට ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ රුපියල් 8480යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඊළඟ උදාහරණයට යමු. 112ක වාර්ෂික සුළු පොලිය අනුපාතකයක් යටතේ රුපියල් 1000ක් ණයට දුන් පුද්ගලයෙකුට පොලිය ලෙස රුපියල් 3600ක මුදලක් ලැබුණේ කොපමණ කාලයකට පසුද? හරි. දැන් එහෙනම් අපි බලමු පොලිය ලෙස 3600 මුදලක් ලැබෙන්නේ කොපමණ කාලයකට පස්සේද කියලා. එහෙනම් අපි ඉස්සල්ලාම හොයන්න ඕනේ අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය කොච්චරද කියලා. එහෙනම් වසරකට ලැබෙන සුළු පොලිය බාන ණය මුදල රුපියල් 10000යි. ඒකෙන් වාර්ෂික පොලිය අනුපාතක 112යි. එහෙනම් 12000න් 112ක් බලමු. එවිට අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 1200යි. එහෙනම් අවුරුද්දට රුපියල් 1200යි. එතකොට 3600 කියන්නේ මුළු පොලිය. එහෙනම් 3600 1200ෙන් බෙදුවොත් අපිට අවුරුදු ගාන ලබා ගන්න පුළුවන්. එහෙනම් පොලිය ලෙස රුපියල් 3600ක් ලැබෙන වසර ගණන හොයන්න නම් 3600 බෙදන්නේ 1200ෙන් එවිට අපිට ලැබෙනවා 3යි. එහෙනම් අවුරුදු 3ක් අපිට ලැබෙනවා. හරි. ඊළඟට නිදසුන 4ට යමු. සුළු පොලියට ණයටගත් රුපියල් 7500ක් සඳහා අවුරුදු දෙකකට පසු ගෙවීමට සිදු වූ පොලිය රුපියල් 1200ක් වූයේ නම් අය කර ඇති වාර්ෂික සුළු පොලිය අනුපාතකය සොයන්න. හරි. අවුරුදු දෙකකට පොලිය පුතේ 1200යි. එහෙනම් අවුරුද්දට පොලිය බාන්න මේක දෙකෙන් බෙදන්න. එතකොට රුපියල් 600ක් ලැබෙනවා. එහෙනම් වාර්ෂික පොලිය අනුපාතකය හොයන්න රුපියල් 7200 තමයි ණයට ගත්තේ. 7500ක් ණයට ගත්තා. එහෙනම් 7500 රුපියල් 600ක් තමයි පොලිය වෙන්නේ. එහෙනම් ඒක වැඩි කරනවා 100ට 100. එතකොට අපිට වාර්ෂික පොලිය අනුපාතකය ලැබෙනවා සුළු කරාම 7500න් 600 ගුණ කිරීම 100ට 100 108ක වාර්ෂික සුළු පොලියක් මෙතනදී ඊතුයි. හරි. එහෙනම් 108ක වාර්ෂික පොලිය අනුපාතකයක් තමයි ගෙවන්න ඕනේ. හරි. ඊළඟ නිදසුන්ට යමු. වාර්ෂිකව 7.5ක සුළු පොලියක් ගෙවීමට පොරොන්දු පිට රුපියල් 25000ක් ණයටගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස රුපියල් 28750ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුද? හරි. එහෙනම් අපි ප්‍රථමයෙන් හොයාගන්න ඕන අවුරුද්දට පොලිය 25000න් 7.5. එවිට අපිට මේක සුළු කරාම ලැබෙන රුපියල් 1875. අපි ණයට ලබාගත් මුදල ගත්තොත් රුපියල් 25000. එහෙනම් ගෙවූ මුදල රුපියල් 28750යි. එතකොට 28750න් 25000 අඩු කරොත්, ඒ ණයටගත් මුදල අඩු කරොත් අපිට ලැබෙනවා ගෙවා ඇති මුළු පොලිය. අන්න ඒක හොයාගන්න ඕන මුලින්ම. කාලය හොයන්න නම් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා ගෙවූ මුළු පොලියයි අවුරුද්දට ගෙවූ පොලියයි. එහෙනම් ගෙවා ඇති මුළු පොලිය බලන්න මේ දෙක අඩු කරොත් අපිට ලැබෙනවා 3750යි. එහෙනම් ගෙවලා තියෙන මුළු පොලිය 3750යි. අවුරුද්දට පොලිය 1875යි. එහෙනම් මේ දෙක බෙදුවොත් 3750 1875න් බෙදුවොත් අපිට ලැබෙනවා පිළිතුර 2යි කියලා. එහෙනම් වසර දෙකකදී තමයි මේ ණය මුදල ගෙවා නිදහස් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් අපි අවසාන ගැටලුවට යමු. අවසාන ගැටලුවේ තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. බලන්න පුතේ 100ට 1.5ක මාසික සුළු පොලියක් අනුපාතිකයක් යටතේ ණයටගත් මුදලක් සඳහා මාස 4කට පසු ගෙවීමට සිදු වූ මුළු මුදල රුපියල් 5300ක් වූයේ නම් ණයටගත් මුදල සොයන්න. 100ට 1.5ක මාසික සුළු පොලිය අනුපාතිකය කියන්නේ අදහස මාසකට රුපියල් 100ට රුපියල් 1.50ක පොලියක් ගෙවී තියන්නයි. හරි. එහෙමත් මෙන්න මේ උදාහරණ සඳහන් කරලා තියෙනවා. කොච්චර පාසද කියලා බලන්න. හරි. එහෙනම් රුපියල් 100ට මාසයකට ගෙවන පොලිය 1.50 නම් රුපියල් 100කට මාස 4කට ගෙවන පොලිය බාන්න 1.50 වැඩි කරන්න ඕනේ 4.
එතකොට රුපියල් 6ක් කියලා අපිට ලැබෙනවා. රුපියල් 100 මාස 4කට ගෙවන මුළු මුදල ගත්තොත් 100 වැඩි කිරීම 6. 100 එකතු කිරීම 6. 100 එකතු කිරීම 6. ආයි බලන්න පොඩ්ඩක් රුපියල් 100ට මාස 4කට ගෙවන්න ඕන මුළු මුදල. ඒතකොට රුපියල් 100 නම් ණයට ගත්තේ පොලිය රුපියල් 6යි. එහෙනම් 100ට 6ක් එකතු කරාම රුපියල් 106යි කියලා ලැබෙනවා. හරි. එහෙනම් මාස 4කට පසු මුළු මුදල ලෙස රුපියල් 106ක් ගෙවන මුළු මුදල සොයන්න. එහෙනම් මාස 4කට මුළු මුදල රුපියල් 106යි ගෙවන්නේ. එතකොට මුල් මුදල රුපියල් 100යි කියන එක ඔයගොල්ලෝ දැන් දන්නවා. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඊළඟට මාස 4කට පසු මුළු මුදල රුපියල් 5300ක් ගෙවන මුල් මුදල සොයන්න. එහෙනම් 106න් 100 ගුණ කිරීම 5300 ලෙස අපිට සටහන් කරන්න පුළුවන්. ඔය විදිහට අපිට සුළු කරොත් පිළිතුර ලැබෙනවා රුපියල් 5000යි කියලා. හොඳයි පුතේ දුවේ. එහෙනම් මේ විදිහට තමයි මේ සුළු පොලි ආශ්‍රිත ගැටලු විසඳන්නේ. ඉතින් ওই ගැටලු ටික නැවත නැවත ඔයගොල්ලෝ හදාරුවොත් ඔයගොල්ලන්ට මේ පාඩම බොහොම පහසු පාඩමක් වෙනවා. ඉතින් මම හිතනවා මම කියලා දුන්න කාරණා ඔයගොල්ලන්ට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. හොඳයි පුතේ දුවේ. එහෙනම් මේ පිළිවෙල හොඳින් අධ්‍යයනය කරන්න. තව අභ්‍යාස පොතේ ගැටලු හදන්න. ඒවා විසඳන්න. ඒවයි අමාරු ප්‍රශ්න තියෙනවා නම් නැවත නැවත මේ උදාහරණ අධ්‍යයනය කරලා ඒවට විසඳුම් ලබා ගන්න. එහෙනම් මම මේ පාඩමෙන් අවසන් කරනවා. තවත් පාඩමකින් ඉදිරි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න මම අද ඔයගොල්ලන්ට සමුදෙනවා. හොඳයි පුතේ දුවේ. එහෙනම් ආයි 1